ශාස්ත්‍රුන් වහන්සේලා සම්බන්ධයෙන් යම් යම් ශාස්ත්‍රුන් අපි කවුරුත් ගරු කරනවා අගය කරනවා. ඉතින් ඒ හොඳ නරකයි නෙවෙයි. ඉතින් හොඳයි කියලා. අය නමුත් ඒ ඉදිරිපත් කිරීම හා ඒ තියෙන සමහර දර්ශන හා ඒවායේ තියෙන මූලධර්මවාදී ගැටලු හා ඒවායේ තියෙන පූජ්‍යක පිරිස් සම්බන්ධයෙන් ඇති වෙන දේවල් එක්ක බැලුවයින් පස්සේ ලොකු ගැටලු තියෙනවා ලෝකෙම. ඒතර ඒ අතරේ යම් කිසි කෙනෙක් සැබෑවටම බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිත්වය මනවින් හඳුනාගෙන පැහැදිලි කරගෙන ඒ ඔස්සේ තමන්ගේ හිතේ විශ්වාසයේ ගෞරවය ඇති කරගෙන ඒක ප්‍රායෝගිකත්වයට නගන්න උත්සාහ කිරීම කියන එක අතිශය වැදගත් අවශ්‍ය දෙයක් කියන එක. එතකොට ඒ නිසා දැන් අපිට ඇත්තටම අපිට යම් ප්‍රමාණයක දැන් 100ක් කියලා අපිටත් කියන්න අමාරුයි. නමුත් අපිත් දැන් මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි ගැන උපන් අචල ශ්‍රද්ධාවකින් පැහැදීමකින්නේ මේ දහම හදාරන්නේ. දැන් මේ විදිහට අපි මේ සූත්‍ර දේශනාවන් ඔස්සේ අපේ හිත යොදවන්නෙත් ඒ ගැන උනන්දු වෙන්නෙත් මේ කාලය මෙච්චර ගත කරන්නෙත් අපි ඒ හින්දානේ. ඒ නිසා අපිට යම් මට්ටමකට අප තුළ ඒක තියෙනවා. නමුත් ඒකත් හොඳම මට්ටම නෙවෙන්න පුළුවන්. යම් මට්ටමකට තියෙනවා. නමුත් ඒක මේ බහුල වශයෙන් බොහෝ දෙනාට හිමි වෙන්නේ නැති අර්ථයක්. අර නොඑක් දෙනා අර විදිහේ හොඳ ඥානමාන දීමනාවල් කරන ලෝකයක මේ ත්‍රිවිධ රත්නය ඔස්සේ ඒක ඒ පිළිගැනීම ඇති නොවුනොත් එහෙම එතන ඇති වෙනවා නම් ඒක මෙච්චර ශ්‍රේෂ්ඨයි කියලා නෙමෙයි පැහැදිලි කළේ. ඒ ප්‍රශ්නේ මතු කිරීම හරි හොඳයි. සෝනන්ස ડોක්ටර් මේ වෙලම් සූත්‍රයේ මේ සාකච්ඡාට ගත්ත එක ලොකු දෙයක් සෝනන්ස. හොඳ වැදගත් සූත්‍රයක්. මම හිතන්නේ මොකක් මේ බුද්ධ ධර්ම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න හොඳයි. මොකක් දක්වන්න ඒ කියන්නේ දීම මුතරක් නෙමෙයි කියන අදහස එතන ගොඩක් කියනවා. ඒක සමහරවිට මට ප්‍රශ්න දෙකක් තියෙනවා පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඕකේ සෝනන්ස දැන් කියවනේ මේ එකකට වඩා අනිත් එක හොඳයි කියලා. ඒකේ පාවිච්චි කරන පාළිය මොකක්ද දන්නේ සෝනන්ස? මේ ඒ කියන්නේ කුසලයේ වැඩි කියලාද කියන්නේ නැත්නම් ඒකේ මොකක්ද වැඩි කියලා කියන්නේ? පින වැඩි කියලාද කියන්නේ නැත්නම් කොහොමද සෝනන්ස දක්වලා තියෙන්නේ? ආනිසංසය කියලා කියන්නේ. මේකේ කරුණු දෙකක් කිව්වනේ. ආනිසංසය. මේ කරුණු දෙකක් කිව්වනේ ඉස්සෙල්ලා. එතකොට එකක් තමයි අර වර්දි කියලා කියපු එක. ඒ කියන්නේ ඒක පිළිගන්න පුද්ගලයාගේ වටිනාකම කියන එකයි. ඊළඟට අර දීමනාව අර්ථ විසුද්ධ වෙනවා කියලා කිව්වේ. එතකොට කරුණු දෙකක් කිව්වනේ. එකක් වර්දි වීමයි එකක් පියුරිෆයිඩ් වීමයි. එතකොට ඒ කියන්නේ දීමනාව කියන එක පැත්තකින් මේ වටිනා එකක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් ඒ දීමනාවේ තියෙන විසුද්ධභාවය ශ්‍රේෂ්ඨත්වය කියන එක. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපි උනත් අපේ ජීවිතයට අදාළ දේවල් උනත් අපි යම් කිසි කෙනෙකුට මේ යමක් දෙනකොට උනත් ඒක ගත්ත එක්කෙනා කරන මෙහෙවර දෙහි බැලුවාම අපිට හිතන්න පුළුවන් නම් එයා විශාල මෙහෙවරක් කරන කෙනෙක් කියලා. අපිට මේ දීමනාව ගැන සතුටක් දැනෙන්නේ නේද? දැන් ඔව් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න මිනිහෙකුට අපි උදව්වක් කරනවා. අපි යම් කෙනෙකුට උදව්ව කළා කියලා. ඒ උදව්ව කරන එක්කෙනා මේ මත් පැනට හෝ කුඩු ගහන්න හෝ එහෙම නැත්නම් සූදුවට හෝ යන කෙනෙක් වීමයි. එහෙම නැත්නම් එයා බොහොම යහපත් විදිහට මේ තමන්ගේ ජීවිතය දියුණුවටපත් වෙන වර්ගයේ කෙනෙක් වුණා කියමුකෝ. එතකොට මේ දෙකෙන් අපිට මේ අර මත් ද්‍රව්‍ය වලට සල්ලි වේදන් කරන සූදුවට යන එක්කෙනාට දීපු දීමනාවයි අර බොහොම ලස්සනට ජීවිතේ දියුණු කර වෙන්න ගන්න උත්සාහයක් සහිත එක්කෙනාට දීපු දීමනාවයි අතරේ යම් වෙනසක් තියෙනවානේ. අන්න ඒ වගේ ඒ මම සල්ල උදාහරණයකින් ගත්තේ. අන්න ඒ විදිහටයි වටිනාකම මේ වැඩි වෙන්නේ. එතකොට අර දීපු එකේ වටිනාකමකුත් තියෙනවා.
දීපු දෙහි ගැඹුර ගත්ත එක්කෙනාගේ වටිනාකමකුත් අනුව තීරණය වෙනවා. දීපු දේටත් කිසියම් අර්ථයක් ලැබෙනවා. සොයන්ස මේ ආනිසංස කියන එකේ පාලි වචනයක් තියෙනවද? ආනිසංසය කියන්නේ ඒක මේ පාලි වාක්‍යම නේද? ඒ පාලි වචනයක්ද ඒක? ඔව් මෙතෙන්දී අපිට මොකද්ද ගත්තේ? කම්මපලානි. එතකොට කම්මපලේනේ කම්මානං විපාකෝ. කර්ම විපාකේනේ. එතකොට ආනිසංසය විපාකයක් සමානයි. ආනිසංසය කියලා කියන්නේ විපාකේනේ. ඒ කියන්නේ හොඳ විපාකේ අයහපත් විපාකේ. එතකොට ආනිසංස කිව්වහම විපාක කියලා තියෙනවා. ඔව් විපාක කියලා තමයි. සක්කච්ඡං කතානං කම්මානං විපාකෝ. මට තව ප්‍රශ්නයක් තියෙනවා. සොයන්ස් මේ ඒ දවස්වල සොයන්ස් දැන් විහාරයක් එහෙම හදවලා මේ පූජා කරා කියමු. එතකොට මේ ඒක දැන් චාරිකාවේ යෙදෙන කට්ටිය හිටියේ. ඔව්. ඉතින් මම හිතන්නේ එක තැනම හැමතිස්සෙම නෑ. ඉතින් එතකොට සොයන්ස් මේ තැනින් තැනට යනකොට මේ එකම විහාරෙහි මේ විවිධ ಜಾති මේ වල මේ විවිධ ආගම් වල ඉන්න පුළුවන්ද? විවිධ ආගම් කිව්වේ බෞද්ධ නොවනද? බෞද්ධ නොවන? එහෙම වෙන්නේ නැත් සාමාන්‍යයෙන්. නෑ දැන් මෙහෙමයි වෙලා තියෙන්නේ හැබැයි. මේ දැන් ඔය මේ තියෙන ඉගැන්වීම මත සිව්දිසින් වඩින මහා සංඝරත්නයට කියලා පූජා කළාම බෞද්ධ භික්ෂුන් වහන්සේලාට තමයි. තමයි නේද? අනිකුත් ආගම් මොකද දැන් ආජීවක පරිබ්‍රාජක ඒ වගේ අයට දෙන පූජාවක් වශයෙන් නෙමෙයි තියෙන්නේ. නෙමෙයි. දැන් ජෛන තව අය හිටියනේ දැන් ඒ කාලේ ජෛන දහමත් ප්‍රබලව තිබිලා තියෙනවානේ. ඒ අයට දීපු ආශ්‍රමයක් ඇටියට එහෙම නෙමෙයි මේක. භික්ෂුන් වහන්සේලාට දීපු එකක්. මම හිතන්නේ පූජාව කරන්නේ එක් කොටසකට නේද සෝන්ස? ඔව් ඒ කොටසෙන්නේ දැන් ඒ භික්ෂුන් වහන්සේලාට හැටින් තියෙන්නේ. දැන් අපිට මේක පැහැදිලි වෙනවා මෙහෙම දැන් අපි හුඟක් ඈත කාලේ ලංකාවේ තියෙන මේ සෙල්ලිපි තියෙනවනේ. ඒ සෙල්ලිපි වල හුඟක් ඒවා ගල් වල කොටලා තියෙනවනේ. ඒ කියන්නේ මේ සෙල්ලිපිය හැටියට. එතකොට ඒ සෙල්ලිපි වල තියෙන්නේ අගත අනගත චතුදිස සගස දිනේ. ඔහොම තමයි පාලි මේ කියන්නේ මේ පැරණි භාෂාවෙන් ඒ කොටලා තියෙන්නේ ඒවයි. එතකොට අගත අනගත චතුදිස සගස දිනේ. කියන්නේ වැඩියා වූද නොවැඩියා වූද සිව් දිගින් වඩින්නා වූද මහා සංඝරත්නය උදෙසා දෙන ලදී. හුඟක් එහෙම පැරණි ලෙන් වල එහෙම මේ තියෙන්නේ. දැන් පැරණි ලෙන් ඉස්සර තිබුණේ හුඟක් වෙලාට ගෙවල්ම නෙමෙයිනේ ලෙන් වගේ වනේ. ඉතින් ඒ ලෙන් වල මේ ලෙන් හදලා ඒ කියන්නේ හුඟක් වෙලාට වෙන්නේ මෙහෙමයි. ලෙන මූලික කරගෙන ලෙන වටේට මේ ආරාමේ ගොඩනැගුණේ හුඟක් වෙලාට. දැන්ටත් සමහර පැරණි පන්සල් තියෙන එහෙම. ගල් ගුහාව තියෙනවා. ගල් ගුහාව ප්‍රදාන කරගෙන වටේටත් තව බිත්ති බැඳලා අර ගලේ කටාරම් කොටලා තමයි ආවාසය හදලා තිබුණේ. හදලා ඒකේ අය ගලේම කොටලා තියෙනවා හුඟක් ඒවා දකින්න තියෙනවා. අගත අනගත චතුසිස සගස දිනේ කියලා. එතකොට ඒ පැරණි අකුරු වලින් එක තියෙන්නේ. එතකොට බ්‍රාහ්මී අක්ෂර හෝ පැරණි අකුරු වලින්. එතකොට ඒ කියන්නේ වැඩියා වූද නොවැඩියා වූද සිව්දිගින් වඩින්නා වූද මහා සංඝරත්නයේ උදෙසා පූජා කරන ලදී. එහෙම තමයි පූජා කරලා තින්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ. ඔව්. මට ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. දැන් අර පළවෙනි කොටසේ කිව්වනේ මේ දානයක ආනිසංස ලැබෙන්නේ ලබන එක්කෙනාගේ
මේ ආධ්‍යාත්මික දියුණුව අනුව කියලා. ඉතින් දෙන එක්කෙනා දැනගන්න ඕනේද මම මේ දෙන්නේ සෝවාන් කෙනෙකුට, සකදාගාමී කෙනෙකුට, අනාගාමී කෙනෙකුට ඒ වගේ දැනගන්න ඕනේද දෙන පුද්ගලයාත්? ඉතින් මෙහෙමයි දැනගන්න ඕන කියන එක අනිත් එක්කෙනා කොහොම කෙනෙක්ද කියලා මෙයාට දන්නවද නැද්ද නම් දන්නේ නැහැ රාමන්නේ. ඉතින් ඒක එහෙම එයාට දැනෙනවා නම් එයාට හිතෙනවා නම් මෙයා මෙබඳු කෙනෙක් කියලා දුන්නාම එයාගේ හිතේ ඇති වෙන ප්‍රසාදේ වැඩි වෙනවනේ නේද? ඒක තමයි නැත්තම් ඉතින් දැන් මොකද සෝවාන් වෙච්ච එක්කෙනා අනිකාට කියන්නේ නැහනේ මං සෝවාන් වෙලා කියලා සකදාගාමී වෙච්ච එක්කෙනා එහෙම කියන්නේ නැහනේ. ඒක තමයි. ඒතර ඒ නිසා එයාට දෙන එක්කෙනාට හැඟෙනවා නම් මෙයා මෙහෙම පූජාර්හ කෙනෙක් කියලා මේ දේවල් පිළිගන්න සුදුසු කෙනෙක් කියලා ඒ මට්ටමේ ඒ අනුවනේ එයාගේ හිතේ ප්‍රසාදය ඇති වෙන්නේ. ඉතින් කොහොමද ඇත්තටම දෙන එක්කෙනා ලබන එක්කෙනා මත නෙමෙයි දෙන එක්කෙනාගේ හිතේ ඇතිවෙන ප්‍රසාදේ මත තමයි ඉතින් පින තීරණය වෙන්නේ නේ. ඒක තමයි. ස්වාමීන් නැත්තම් ඉතින් දැනගන්න බෑනේ කාටවත් මෙයා මෙහෙම ඔන්න බුදු කෙනෙක් දැනගන්න පුළුවන්. ඔව් ඔව්. ආධ්‍යාත්මික වශයෙන් ඉහළ කෙනෙකුට විතරනේ ඊට වඩා පහළ මට්ටමේ හෝ ඒ වගේ කෙනෙකුට කියා ගන්න පුළුවන් වෙන්නේ නේ. ඒක තමයි ස්වාමීන්. සොයනෝ සර් මේ එක කතාවක් තියෙනනේ දර මේ මස්රු සිටුතුමා ගැන. ඔව්. මේ පෙරාත්මික මේ පසේ බුදුගරු කෙනෙකුට මේ දානයක් දෙන්න ගිහින් ඊට පස්සේ හිතලා මන්නේ මේක මගේ මේ සේවකයෙකුට දුන්නා නම් ඊට වඩා හොඳයි කියලා. ඉතින් ඒක හින්දා මේ දානි දුන්න හින්දා ඒකේ ප්‍රතිඵලයක් තියෙනවලු. හැබැයි ඒක භුක්ති විඳින්න බැහැලු. ඔව්. අපවගත්තින්ද. අපවගත්තින්ද. ඉතින් මේ ඒ අවස්ථාවේදී මං හිතන්නේ ඒ සිටුතුමා දැනගෙන ඉන්නේ නැතුව ඇති මේ පසේ බුදු කෙනෙක් කියලා. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි කර්මඵල දෙන මේ විදිය අනුව බලනකොට ඉතින් ඒක අවශ්‍යතාවයක් නැතුව සමහරවිට ඒක ඒ විදිහටම බලපානවා ඇතිනේ. ඉල්ලිස සිටුතුමා වෙන්න ඇති නේ කතාවනේ. මේ එතකොට දැන් මේ ඇත්තටම දැන් කොහොම හරි මේක සිද්ධ වෙනවා කියලා ડોක්ටර් අපිට පේන්නේ තමන්ගේ හිත අනුවනේ නේද? දැන් පැහැදීමක් ඇති වෙලා දුන්නට එච්චර ඊට වඩා හොඳයි මෙහෙම කළා නම් කියලා ආපහු වෙනස් වුණා. එතකොට ඒකත් තමන්ගේ හිතේම නැති වෙන්නේ. ඔව්. ඉතින් කොහොම හරි ලබන කෙනා කොහොම වුණත් ඉතින් ඒ පූජාව ලැබුවේ කෙනා පස්සේ බුදුවරයෙක් වීම එතන තියෙනවා. ඒ කොහොම හරි දෙන එක්කෙනාගේ සිත තමයි ඉතින් මෙතන වැදගත් වෙන්නේ නේ. ඔව් ඒකත් හරි මට හිතුණා හැබැයි දැනගත්තත් නැතත් පසේ බුදුවරයෙක් හින්දා මේ ඒකේ ආනිසංසයක් ඇති කියලා. දැනගත්තා නම් වඩාත් හොඳයි. වඩාත් හොඳයි ඔව්. ඒ දැන් නැතුව හරි එකකින් මේ ප්‍රතිඵලයක් ඇති කියලා. ඔව්. ඔව් දැන් කොහොමටත් පූජාවක් හරි දීමනාවක් කරන කෙනානේ තීරණය කරන්නේ මේක කොහොමද දෙන්නේ කියලා. දැන් යමක් පූජා කරනකොට දැන් භික්ෂුන් වහන්සේ නමකට උනත් යමක් පූජා කරද්දී මේක අහවල් නම වශයෙන් හිතාගෙන හෝ කියලා හෝ මේක අහවල් හාමුදුරන්ටයි කියලා පූජා කිරීම එකක්. මේක සියලු දෙනා වහන්සේට කියලා පූජා කිරීම තව එකක්. ඉතින් මේක මුළු සමස්ත ශාසනේ සියලු දෙනාටම අයිති වෙන්න කියලා සාංගික වශයෙන් පූජා කිරීම තව එකක්. එතකොට මේ විදිහට ඒක තීරණය කරන ඉතින් දෙන එක්කෙනානේ. ඒක කාටවත් කියන්න බෑනේ මෙයා මේ විදිහට දෙන්න ඕනේ මේ විදිහට දුන්නොත් කියලා. ඉතින් ඒ තමන්ගේ හිතේ ඇති වෙන ප්‍රසාදයට අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ නේ. ඒක තමයි සංසනේ. එතකොට අපිට සාංගික කළ දෙනවා නම් රාතන වංශයට සම්මා සම්බුදුවරුන්ට හැමෝටම දෙන්න පුළුවන් නේද සංසනේ? දෙන්න වෙනවනේ අනිවාර්යයෙන්ම. ඔව් ඒක තමයි. ඒ ඔක්කොටම අයිති වෙන්නේ එතකොට දෙන්නේ. එතකොට අපි යමක් සාංගික කරලා පූජා කරනවා කියනකොටම අපි කියන්නේ අතීතයේ හිටිය වර්තමානයේ ඉන්න අනාගතයේදී පහළ වෙන ඔක්කොටම අයිති වෙන්න කියලානේ අපි දෙන්නේ එතකොට කියන්නේ. ඔව්. එතකොට අන්ලිමිටඩ් ඒක සීමා රහිතව අපි සමස්ත ශාසනයට සම්බන්ධ වෙන ඇතුළු වෙන සියලු දෙනාටමනේ අපි පූජාව කරන්නේ. ඔව්. ඒ නිසා කොහොමද දෙන එක්කෙනානේ තීරණය කරන්න දෙන විදිය නේ. අතර ඒ දෙන විදිය තීරණය කිරීමට අනුව එයාට ලැබෙන ආනිසංසයක් තීරණය වෙනවා ඒක.
දැන් එක්කෙනාගේ චේතනාව නේ සෝන්ස්. ඔව් දැන් එක්කෙනාගේ චේතනාව අනුවනේ ඒක තීරණය වෙන්නේ. චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා ඉතින් නිතරම කියන්නේ. ඉතින් ඒ චේතනාව විසින්නේ කර්මය තීරණය කරන්නේ. ඒ කර්මය කියන ඒක කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක චේතනා දෙන එක්කෙනාගේ චේතනාව විසින් ඒක තීරණය වෙන්නේ. ඒ සෝන්ස්. If one with the confident if one with the confident mind were to undertake the training rules, refraining from taking life, refraining from taking what is not given, refraining from sexual misconduct, refraining from lying, refraining from distilled and fermented drinks that cause heedlessness, that would be more fruitful than if one with the confident mind were to go to the Buddha, Dhamma and Sangha for refuge. ඊළඟට ආයත් කියනවා අර බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය සරණ යාම කියන එක පිළිගැනීම කියන තත්වයට වඩා ගැඹුරු විදිහට ඊට වටින විදිහට යම් කිසි කෙනෙක් මේ අනික් සත්වයන්ගේ ජීවිත නැති කිරීම හෝ අනික් සත්වයන්ට හිංසා කිරීමෙන් වළකිනවා නම් තමන්ට නොදුන්නු දෙයක් සම්බන්ධයෙන් වැරදි ආකාරයේ ගැනීමක් හෝ පරිහරණයක් කරන්නේ නැත්නම් ඒ වගේම කාම සංහිත දේවල් ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් භාවිතා කරමින් සිදු කෙරෙන කාමෝපසංහිත දේවල් සම්බන්ධයෙන් වැරදි ආකාරයේ හැසිරීම පවත්වන්නේ නැත්නම් ඒ වගේම මිනිස්සුන්ව වංචා කරලා බොරු කියලා රවට්ටලා වංචා කරන්නේ නැත්නම් ඒ වගේම ප්‍රමාදයට මදයට හා ප්‍රමාදයට හේතු වෙන මත් වෙන දේවල් වලින් වළකිනවා නම් එතකොට එහෙසේ කිරීම වඩාත් අර්ථ සම්පන්නයි යම් කිසි කෙනෙක් මේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමට වඩා කියලා. දැන් ඒකනොත් අපිට දැන් පේනවා අර දැන් දීමනාවක මම කලින් මම නිතරම කියන්නේ මෙතනදී අර වැරදි වැටහීමක් අපි ගන්න හොඳ නැහැ. දීමනාව කියන එක ඕනේ නැහැ හොඳ නැහැ කියන අර්ථයෙම නෙමෙයි. ඒ දීමනාවන් හොඳයි. ඒවා මම කියන්නේ ඒක පදනමක් කියලා. සිතක් සංවර්ධනය වෙන්න දියුණු වෙන්න අදාළ වෙන මේ මූලික සුදුසුකමක් තමයි දීම කියන එක. ඒ කියන්නේ අර පාරමිතාවලත් පළවෙනි එක හැටියෙම සලකන්නේ ඒක. ඒතර ඒ නිසා ඒක මූලික සුදුසුකමක්. ඒ සුදුසුකම් ඉක්මවා ගිය වටිනාකම් හිතට එනවා මේ විදිහට ත්‍රිවිධ රත්නයේ පිළිගැනීමයි අර අපි කිව්ව පසුම් යටතේ නිකම් සරණ යනවා නෙමෙයි අර කිව්ව ග්‍රවුන්ඩ්ස් යටතේ යම පැහැදිලි කළේ ඒවා ඔස්සේ අපි අර ත්‍රිවිධ රත්නය කියන එක කෙරෙහි දෙන විශ්වාසයේ ගෞරවයයි ඒ වගේම මේ විදිහට මේ තමන්ගේ පැවතුම් අනික් අයට හිංසා නොවන විදිහට පරසන්තකයට බාධා නොවන විදිහට ඒ වගේම තමන් සතුටු වෙන්නේ අනුන්ට බාධාවක් අවහිරයක් වෙන ආකාරයෙන්ද නැද්ද කියන එකයි අනික් අය රවට්ටන්නේ වංචා කරන්නේ නැහැ කියන එකයි තමන්ගේ වටිනාම ශක්තිය වෙන මනස බුද්ධිමය හැකියාව චින්තන ශක්තිය දුර්වල වෙන මත් වෙන දේවල් සමග සම්බන්ධ වෙනවද නැද්ද කියන කාරණේ. එතකොට මේ කරුණු පහ අපි ඕනෑම කෙනෙකුට අපි සාර්ථකව මේ ගමනේ ඉස්සරහට නිවැරදිව යනවද නැද්ද කියන එක තීරණය වීමට අදාළ වෙන සාධකයක් වෙනවා. ඒතර ඒ නිසා කෙනෙක් මේ පහ දැන් අපි පංචශීලයේ හැටියට නිතරම මේක හැමදාම කියනවා ප්‍රකාශ කරනවා තමයි. නමුත් ඇත්තටම මේක ප්‍රකාශ කර ඉඳීමට වැඩිය ඒක ප්‍රායෝගිකව මාතින් සිද්ධ වෙනවාද නැද්ද කියන එක විමසා බැලිය යුතු කරුණු පහක් නෙමෙයි. ඒතර මිනිස්සුන්ගේ ජීවිතවල ජීවිත කියන එක වටිනාම දෙයක් නේ.
මගේ ජීවිතේ අනික් අයගේ ජීවිතේ. ඒතර මගේත් අයිතිය සන්තකය කියන එක. ඒ ප්‍රොපර්ටිස් නැත්නම් අයිති දේවල්. ඒව සම්බන්ධයෙන් මටත් ඕනේ මාත් ඒව පරිස්සම් කරගන්න ඕනේ අනික් අයගේවත් පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේම මාත් කැමති සතුටු වෙන්න අනික් අයත් කැමති සතුටු වෙන්න යෑමෙන් තවත් අයගේ සතුටට කවර හෝ ආකාරයක බාධාවක් ඇති කරනවා නම් ඒක නොවිය යුතු දෙයක් කියන එක. ඒ වගේම මං කැමති නොරැවටී ඉන්න වංචාවට හසු නොවී ඉන්න මම කැමති අනික් අයත් වංචාවට රැවටීමට භාජනය වෙන්නේ නැතුව තියන්න මගේ වගකීමක් තියෙනවා කියන එක. එතකොට ඒ වගේම මට තියෙන සුවිශේෂම වටිනාකම මගේ මනුෂ්‍යත්වයේ චින්තන හැකියාව. හිතන්න පුළුවන්කම. ඒ වටිනාම දෙයට බාධා වෙනවා නම් ප්‍රමාදයට මදයට හේතු වෙන ආකාරයට මත් වෙන දේවල් භාවිතා වෙනවා නම් ඒතර ඒක නොවිය යුතු වැරද්දක් මේ ලෝකයේ තුල ජීවිතයේ තුල. ඒතර ඒ නිසා මේ පහෙන් වළකිනවා කියලා කියන්නේ යම්කිසි කෙනෙක් එයාගේ ජීවිතයේ විසුද්ධත්වයකට නිවැරදි භාවයකට යහපත් භාවයකට පත්වීම ඒක අරාපු ගමනේ සියලු දේවල් ඉක්මවා යන වටිනාකමක් කියලායි මේ වේලාම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එතකොට ලොකු බරක් දෙනවා ලොකු වටිනාකමක් දෙනවා මේ කියන කරුණු ටික යම්කිසි කෙනෙක් අතින් හරියට මනවින් ආරක්ෂා වෙනවා නම් ක්‍රියාත්මක භාවයට පත් වෙනවා නම් අර කලින් කරපු දීමනාවන් හා කියන ඔක්කොම අභිභවා යන වටිනාකමක් ඒ ජීවිතය තුළ තියෙනවා කියන එක. ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට මොනවත් හිතන්නේ නැතුව දෙනවනේ කිසි බලාපොරොත්තුවක් නැතුව. බලාපොරොත්තුවක් නැතුව දුන්නාම there's no expectation of anything. එතකොට එහෙම දුන්නාම මොකද වෙන්නේ? ඒක බොහොම ප්‍රබලයි. ඉතාලම හොඳයි. එතකොට ඒක දාන කුසලනේ. මං හිතුවා චේතනාවක් තියෙන්න ඕනේ කියලා. නෑ. දැන් දාන කුසල වෙන්නේ දැන් මෙහෙමනේ දැන් දානයක් දීමේදී අපි ප්‍රාර්ථනාවක් තියාගත්තොත් ඒක උපදි සම්පත්තියෙන් ලබන්න අර කිව්ව ප්‍රතිලාභ ලබන්න හේතු වෙන එකක් වෙනවා. හරි. එතකොට අපි මෙන්න මේ දේ දැන් මේ දාන දීලා මට දිව්‍ය ලෝකයන්ට ලැබේවා මට මේ කවදාවත් බඩගින්න ඉන්න සිද්ධ නොවේවා කියලා ඔහොම හිතලා අපිට දෙන්න පුළුවන් නේ. එහෙම දුන්නාම අපි ප්‍රනිදි ප්‍රාර්ථනා සහිතව දෙන දානයක් නේ. එතකොට ඒක වැරද්දක් නෙමෙයි. හැබැයි අපිට එහෙම දෙන්න පුළුවන්. එහෙම දෙන එක හොඳයි. ඒක වැරදුවක් නෑ. අපිට එතකොට මේ ප්‍රනිදි ප්‍රාර්ථනාව සහිතවයි අපි දාන දීලා තියෙන්නේ. එතකොට එහෙම නැතුව යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන් දෙන්න ඕන නිසා දෙනවා. ඒ කියන්නේ දිය යුතු අවස්ථාවක් නිසා දිය යුතු පුද්ගලයෙක් නිසා ලැබිය යුතු කෙනෙක් නිසා එයාට දෙනවා කිව්වොත් අපි ඒක කුසලයක් එතකොට. ඒතර දාන කුසලයක් එතකොට. ඒක දෙන්නේ අපි මොකුත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. එයාට ඒක ලැබෙන්න ඕන කෙනා එයා. ඒක එයාට ලැබුණොත් හොඳයි. එයාට දුන්නොත් ඒ වෙලාවේ හොඳයි. අර්ථවත්. ඒ නිසා එයාට දෙනවා. නමුත් මම මොකද අපේක්ෂා කරන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඔතන යම් වටිනාකමක් තියෙනවා. අපේක්ෂා නොකලත් ඊයින් ලැබෙන්න තමන්ට හිමිකමක් එනවා. හරි. දැන් ප්‍රාර්ථනාව නැහැ නමුත් ලැබෙන්න හිමිකම එනවා. ඒක තමයි සයන්ස් කෑම එකක් කාට හරි දුන්නත් අපි බලාපොරොත්තු නොවීනේ දෙන්නේ. කිසිම බලාපොරොත්තු නැතුව දෙනකොට මට ඒකයි ප්‍රශ්නේ මතුනේ චේතනාවක් හැම වෙලෙම තියෙන්න ඕනේද කියලා. නෑ. චේතනාව කියලා කියන්නේ මේකයි. දීමේ චේතනාව එතන තියෙනවා. දීමේ චේතනාව තිබුණාට ඒ දෙන්නේ ආපහු යමක් ප්‍රොෆිට් එකක් මොකුත් බලාපොරොත්තු නැතුවනේ. එතකොට ඒක දාන කුසලයක්. සැබෑ පාරමිතාවක් වෙන්නේ එතකොට තමයි. හරි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි. බොහොම පිං. ස්වාමීන් වහන්සේ එතන පුළුවන්නේ චේතනාවක් තියෙන අර ලැබෙන මිනිස්සයාට යහපතක් වේවා කියලා නේද? දැන් කාට හරි අමාරු තත්වයක ඉන්න කෙනෙකුට උදව් වෙන්නේ අර එයාට යහපතක් වේවා කියන චේතනාවෙන්. ඒ චේතනාව තියෙනවා. අපි කතා කරලා චේතනා වර්ග දෙකක් නෙමෙතන නේද? එකක් අර ප්‍රනිදි ප්‍රාර්ථනා සහිත දීමනාවයි එකක් নিরপেক্ষව දීමයි. ඒ අර පිනයි කුසලයේ තියෙන වෙනස. හරි ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි.
if one were to develop even just one whiff of a heart of goodwill, that would be more fruitful than if one with a confident mind were to undertake the training rules. එතකොට ඊළඟට කියනවා යම් කිසි කෙනෙකුගේ සිතක මේ මෛත්‍රිය ඇති වෙනවා නම් ඒ මෛත්‍රී සහගත චේතනාව අර කිව්ව සියලුම දේවල් ඉක්මවා යන වටිනාකමක්. එතකොට දැන් මෛත්‍රිය කිව්වහම දැන් අර ත්‍රිවිධ රත්නයේ මේ සරණ යාම කියන එක තියෙනවා අර අපි කතා කරපු මේ වැරදි වලින් ඉවත් වීම දැන් පංචශීල ශික්ෂාව තුළ මේ බුද්ධ ධම්ම සංඝ තුන තියෙනවා. ඒ කියන්නේ සෑම බුදුවරයෙකුගේම සෑම දහමකින්ම ඒ සෑම බුදුවරයෙකුගේම දහමකින්ම ඒ බුදුරන් වහන්සේලාගේ ශ්‍රාවකයන්ගෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ ඒ අයගේ ඉගැන්වීමනේ මේ කිව්ව කරුණු ටික. එතකොට ත්‍රිවිධ රත්නයේ සරණ යාම කියන එක තියෙනවා මේ කියපු කරුණු ටික ASCII. ඊළඟට යම් හිතක මේ මෛත්‍රී සහගත චේතනාව තියෙනවා කියන්නේ මේ කරුණු ටික අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ මේ රතුන්ට හිංසා කරන්නේ නැහැ, සන්තකයට බාධා කරන්නේ නැහැ කියන කිව්ව මේ පහ ඒ මෛත්‍රී සහගත චේතනාව ASCII අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ චේතනාව තියෙනවා නම් මේ හතර තියෙනවා. මේ හතර තියෙනවා නම් ත්‍රිවිධ රත්නයේ ASCII තමයි ඉන්නේ. දැන් එහෙම මේ ඉස්සරහට ප්‍රකාශ වෙන ක්‍රමේ හරි වටිනාකමක් තියෙනවා මේ දක්වලා තියෙන දේ. එතකොට යම් සිතක තියෙනවා නම් මේ මෛත්‍රී සහගත චේතනාවක් සිතවිල්ලක් සැබෑවට මෛත්‍රී සහගත චේතනාවක් නම් එයාගේ තියෙන්නේ අර කිව්ව කරුණු හතර අමුතුවෙන් ආයි සමාදන් වෙන්න ඕනේ. ඒක එහෙමම නිකම්ම ආරක්ෂා වෙන. රහතන් වහන්සේට 아무තු ශික්ෂා ඕනේ නැහැ කිව්වා වගේ තමයි ඒක. රහතන් වහන්සේ නමකට අමුතුවෙන් මේ ශික්ෂා 227 ඕනේ නැහනේ. 227 තියෙන කෙනා තියෙන එක්කෙනා තමයි රහතන් වහන්සේ වෙන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට අමුතුවෙන් මේක තියෙන්න ඕනේ කියලා කතාවක් නැහැ. ඒ ටික තියෙනවාමයි. ඒ වගේ සැබෑවටම සිතක මෛත්‍රිය කියන එක ක්‍රියාත්මක වෙනවා නම් මේ ශික්ෂා ටික තියෙනවා. මේ කරුණු ටික අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම තියෙනවා කියලා කියන්නේ ඒ සම්මා සම්බුද්ධත්වයේ උන්වහන්සේගේ දහමහා සංඝයා කියන මේ ත්‍රිත්වය ඇසුරු කරගත්ත සංවිධානයක් තමයි ඒක. එතකොට නැවතත් අර කරුණු කියපු මේ කාරණේමයි කියන්නේ develop even just a finger snap of the perception of inconstancy that would be no fruitful than the gift than gift අර ටික ඔක්කොම වෙලාම මේ සූත්‍රයේ කියපු ටික තියෙනවා. ඊළඟට the community of the four directions and if one with the confident mind were to go to the Buddha, Dhamma and Sangha for refuge, and if one with the confident mind were to undertake the training rules, referring to the taking life, refraining from taking life, refraining from taking what is not given, refraining from sexual misconduct, refraining from lying, refraining from distilled and fermented drinks that cause heedlessness, and if one were to develop even just one whiff of a heart of goodwill. එතකොට මේ විදිහට යම් කෙනෙක්ගේ හිතේ මෛත්‍රී සහගත චේතනාවන් ඇති වෙනවා නම් ඒ තැනත්තා තුළ අර කියපු සියල්ලම ඇති වෙනවා කියන එක. යෝච අන්තමසෝ ගන්ධෝහන මත්තම්පි මෙත්ත චිත්තම් භාවෙය්‍ය යෝච අච්චරා සංඝාතමම්පි අනිච්ච සංඥම් භාවෙය්‍ය ඉදන් තතෝ මහප්පලතරන්ති දසම. එතකොට මේ විදිහට අර කියපු ටික ඔක්කොම ආයසරයක් කතා කරලා යම් කිසි සිතක
මේ කියන විදිහේ මෙතන තව එකක් කිව්වා යෝච අන්තමසෝ ගන්ධවනමසි මෙත්තං චිත්තං භාවීය යෝච චරා සංගන්තා තම්පි අනිච්ච සංඥම් භාවීය. එතකොට ඒ සිතේ අනිත්‍ය සංඥාව වැඩෙනවා නම් ඒ සිත මහත්ඵල ශක්තිමත් හිතක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ මෛත්‍රී සිත සමග එන එකක් තමයි අනිත්‍ය සංඥාව වැඩිම කියන එක. එතකොට අනිත්‍ය සංඥාවත් සහිත වෙනකොට ඒ මෛත්‍රී සහගත බව පදනම් කරගෙන අනිත්‍ය සංඥාව වැඩෙනකොට ඒ සිත අතිශය බල සම්පන්න ගැඹුරු වටිනා සිතක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ විදිහට මේ සිතක ගැඹුර බල සම්පන්න භාවය වැඩෙන ආධ්‍යාත්මික ගුණාංග සංවර්ධනය වෙන ආකාරයේ රටාව තමයි මෙතෙන්දි පැහැදිලි කළේ. එතකොට ඒක යම් සිතක ඒ විදිහට සංවර්ධනාත්මකව ඉස්සරහට යනවා නම් එතන තමයි මේ වටිනාකම් රැඳෙන්නේ කියන එක. සිතක වටිනාකම් රැඳෙන්නේ. ඒ නිසා දීමනාව කියන එක මේ අව탁සේරු කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. දීමනා කියන එක වටිනවා. ඒක මූලික සුදුසුකම් හැටියට. මොකද අර මෛත්‍රී සාගත බවක් නේ පදනම් වෙන්නේ අර දීමනාවටත් ඊටාම සුළු මේ ප්‍රාථමික මට්ටමේදී මට විතරක් නෙමෙයි බඩගින්න අනික් එක්කෙනාටත් බඩගින්න දැනෙනවා. මට විතරක් නෙමෙයි පිපාසය අනිත් එක්කෙනාටත් පිපාසය දැනෙනවා. ඒ නිසානේ අපිට දෙන්න පුළුවන් වෙන්නේ දෙන්න ඕන වෙන්නේ. ඒකත් හිතා ගන්න බැරි නම් දෙන්නෙම නෑනේ කවුරුවත්. ඒතර එතනින්දම දැන් ඒතකොට ඒ අනුව මේ මෛත්‍රී සිත තමයි කෙරෝර ගිහිල්ලා අර දාන චේතනාවටත් උදව් වෙලා තියෙන්නේ ඒක. එතනින්දන් ඒක දිනු වෙලා ආවිල්ලා ආයෙත් අවසානට මෛත්‍රී සිත දක්වාම ආයසරයක් ගියනවා. ඒතකොට සත්තුන්ට හිංසා කරන්නේ නැත්තේ ඒත් මෛත්‍රී සිත නිසානේ. අනික් අයගේ සන්තකයට බාධා කරන්නේ නැත්තේ ඒත් මෛත්‍රී සිත නිසානේ. අනික් අයගේ සතුටට තමන් බාධා නොකරන්නේ අනික් අය රවට්ටන්නේ නැත්තේ මේ ඔක්කොම මෛත්‍රී සහගත බව නිසානේ. සැබෑ මෛත්‍රියක් තියෙනවනේ මේ එකක්වත් කරන්න බෑනේ. ඒතර ඒ නිසා අපිට පේනවා මේ මෛත්‍රී සිත දක්වා එන සිත කොයි විදිහටද සංවර්ධනය වෙලා ආවේ මේ සියල්ල මැද්දේ මෛත්‍රී සහගත සංකල්පනාවන් මෛත්‍රී සහගත සිතක් ක්‍රියාත්මක වෙමින් තමයි මේ ගමන මෙතෙක් දුර ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා යම් සිතක මේ මෛත්‍රී සහගත බව දුරු වෙනවා නැති වෙනවා නම් එහෙම ද්වේෂය මූලික වෙලා අනිකට හිංසා කරන සිතක් වෙනවා නම් එහෙම එතන ඒ ප්‍රඥාව වටිනාකම එතන රැඳෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මේක හරි ලස්සනට පිළිවෙලට සංවිධානාත්මකව අර දීමනාව කියන තැනටත් මෛත්‍රී මේ මෙතන අවසානට අපි කතා කරපු මෛත්‍රී සහගත බව කියන එක ලින්ක් වෙලා තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා අර කෙරෝල්ටම. එතනින්දන් ඒක කොහොමද බල සම්පන්න වෙලා ඇවිල්ලා ආයෙත් මෛත්‍රී සහගත සිත තමයි මේ තියෙන එකේ අවසානයේදී කතා කළේ. ඒ අනුව වේලාම සූත්‍රයේ අවසන් වෙනවා. ඔබට අදහසක් තියෙනවා නම් තව කියන්න මේ අසුරු කරගෙන හෝ තවත් දේවල් හෝ තියෙනවා නම් තව විනාඩි කිහිපයක් තියෙනවා අපට සාකච්ඡා කරන්න කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ එතකොට මෙම සූත්‍රයේ සඳහන් වුණේ යම්කිසි process එකක්. එතකොට ඒ process එකේ තියෙන පිළිවෙල ඒක අපිට හිතන්න පුළුවන්ද මුල් කොටසේ තිබුණේ දානය ඊට පස්සේ ශ්‍රද්ධාව ඊට පස්සේ ශීලය ඊට පස්සේ භාවනා කියලා. ඔව් ඒ තුන අස්සෙනේ ඔක්කොම සිද්ධ වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන අර ශ්‍රද්ධාව කියන තැනදී බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා වහන්සේ සරණ යනවා කියන තැනදී දැන් මට මෙන්න මේ වගේ දෙයක් හිතුණා. දැන් අපි අපේ දෙමව්පියන්ව ගත්තම අපි දෙමව්පියන්ව සරණ යාමක් වෙනවානේ. අපි දෙමව්පියන්ට සරණ යනවා කියන්නේ අපි කියන දේ අපි හිතනවා මේ අය අපිට කියන දේ අපි අහන්න ඕන. අපි මේක ඇහුවම අපේ ජීවිතවලට යම් කිසි දෙයක් ලැබෙනවා කියලා. එතකොට
අපි බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් එනකොට ඒක රූපයකට පමණක් සීමා කරන්නේ නැතුව ඊළඟට ඊට වඩා අපි අර ඒ කියන්නේ දෙමව්පියන්ට කියනවා වගේ නෙවෙයි ඊට වඩා ඉහළ මට්ටමකට බුදුරජාණන් වහන්සේ ගැන අපිට දකින්න පුළුවන් වුණා. එහෙම දෙයක් කියවෙන්නේ මෙතන. ඔව්. අතරම ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය හා පැහැදීමනේ. අපි ශ්‍රද්ධා කියන වචනේ තුල තියෙන්නේ විශ්වාසය හා පැහැදීම කියන එක. ඒතර විශ්වාසය හා පැහැදීම තියනවා නන්නේ අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි ගන්න ආහාරය ගැන මගේ විශ්වාසය පැහැදීම නැත්නම් එහෙම නැති වුණොත් එහෙම ඒ ආහාරය මගේ ශරීරය පෝෂණය කිරීම පැත්තකින් තියලා මට අජීර්ණයක් ඇති වෙනවනේ. ඒතර ආහාරය ගැන විශ්වාසය පැහැදීම තියෙන්න ඕනේ. ඇඳුම් පැළඳුම් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් එහෙමයි. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ සම්බන්ධයෙන්ුත් අපි විශ්වාසය පැහැදීම උන්වහන්සේගේ ධර්ම පිළිබඳවත් ඒක ප්‍රායෝගිකත්වයට පත් කරන පිරිස සම්බන්ධයෙන්ුත් ඒ කියන්නේ භික්ෂුව කියලා කීකේ තේරුම භික්ෂුව කියන පුද්ගලයා නෙමෙයි. මේ සිවුරක් පෙරවගත්ත පුද්ගලයා වශයෙන් නෙමෙයි මේ භික්ෂුව කියලා කියන්නේ. භික්ෂුව කියන්නේ මේ ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්න පුළුවන් මිනිසෙකුට බව ඔප්පු කරපු එක්කෙනා තමයි භික්ෂුව කියන්නේ. ඉතින් අපිට එකපාරට භික්ෂුව කිව්වහම මේ පුද්ගලයෙක් මතක් වෙනවනේ. ඒ පුද්ගලයෙක් නෙමෙයි එතන. මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන් මිනිස්සුන්ට පුළුවන් කියන්නේ. අනික මේ බුද්ධ කියන එකත් අපි මට ඉතලා කියවුන්නේ නැහැ මාතින්. මේ බුද්ධ කියන එකත් අපි දකින්න ඕනේ මේ ශාස්ත්‍රුත්වය කියන එක දැන් අපි සිද්ධාර්ථ සිද්ධාත් මේ තුමා බුද්ධත්වයට පත් වුණා කියන අර්ථයෙන්නේ අපි කතා කරන්නේ බුද්ධ කියන වචනේ බුද්ධ කියන කාරණේ දෙස. නමුත් ඒක බුදුහාඳුරන්ගේම මඟ පෙන්වීම උපදේශයට මඟ පෙන්වීමට අනුව බුද්ධ කියන එක පුද්ගලයෙක් නෙමෙයි අවබෝධයක් කියන එක. ඒ අවබෝධයේ සංකේතය ඒක පුද්ගලයෙක් තුල තමයි ඒක ක්‍රියාත්මක වුනේ. නමුත් බුද්ධ කියන වචනේ අර්ථය අවබෝධය කියන එක. අවබෝධයේ සංකේතය ඒක මානෝරූපීව දැක්වීම තමයි තථාගත බුදු පියාණන් වහන්සේගේ රූපයෙන් ප්‍රකාශ කරන්නේ. නමුත් ඒ ශාස්ත්‍රුත්වය බුද්ධත්වයේ කියන එක. ඒ බුද්ධත්වයේ පදනම් කරගත්ත ධර්මයේ ප්‍රායෝගිකත්වයට පත්වීම. මම එකයි කිව්වේ අර මේ තුන ASCII මහා ලොකු ගැඹුරක් තියෙනවා කියලා. අපිට එකපාරටම දැනෙන පේන වඩා ගැඹුරක් තියෙනවා කියලා මම සඳහන් කළේ ඒකින්ද තමයි. එහෙමයි අපි සමිනා. තවත් විනාඩි කිහිපයක් තියෙනවා අපේ ඉතුරු වෙලා හරි මොන හරි කියනවද ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මහා සංඝයාට දෙන දාණය ඒවා අයින් කරලා බැලුවොත් දැන් අර අපි සත්වයන්ව කැටගරයිස් කරන්න ගත්තොත් එතකොට දැන් ඔය කරණීය මෙත්ත සූත්‍රය කියනෝ නේද සියලු දෙනාටම එක හා සමාන මෛත්‍රී කරන්න කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සංඝයාට දෙන ඒ දාණය වෙනයි. ඒ වුණාට අපි එතනින් එහාට පහළ මට්ටමේ ඇයට අපි එහෙම සුදුසුද මෙයා ඉහළයි මෙයා පහළයි කියනකොට එතකොට අපේ අර කියන මෛත්‍රිය එක මට්ටමකින් එන්නේ නැත්ද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මට මෙයාට දුන්නොත් මීට වඩා ඵලයක් ලැබෙනවා ගග එහෙම හිතන්න හොඳද? හරි හොඳයි. හොඳ වැදගත් ප්‍රශ්නයක්. දැන් ඇත්තටම අපි ඔහොම දේශනා කරලා තියෙන්නේ ඕකෙදි මට වැඩියෙන් පිං ලබා ගන්න එක එක්කෙනා තෝර දෙනවා කියන අර්ථයෙන් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. දැන් මම අර මුලින්ම සඳහන් කළානේ අර කෙනෙක් අහපු ප්‍රශ්නෙට මම කිව්වේ දානය හා දාන කුසල කියලා එකක්.
එහෙමයි ස්වාමීන් එතකොට අපි දැන් ප්‍රනිධියක් ප්‍රාර්ථනාවක් තියාගෙන මෙයාට දුන්නාම මට මෙච්චර පින් හම්බ වෙයි. ඒ නිසා මෙයාට දෙන්න ඕනේ කියලා දීම ඒ සැබෑ දාන ක්‍රමයක් නෙමෙයි ඒක. ඒක දීවනාව නිසා යම්කිසි එකක් ලැබෙනවා තමයි. නමුත් ඒක අර්ථ සම්පන්න වෙන්නේ අර ඒ දීවනාව කියන එකේ එකට තමන් දෙන වටිනාකම අගයට අනුව. එතකොට අර සත්වයා සම්බන්ධයෙන්ුත් අපිට කැටගරයිස් වෙන්නේ අර එතනදී හැම මාන සම්භාවයේ අපරිමාණං කියලා මේ සියලු භූත සියලු සත්වයන් කෙරෙහි එක සමානව මේ මෛත්‍රිය පතුරවන්න ඕන කියලා එතන කියන්නේ. ඒතර ඒ වගේ අපි මෛත්‍රිය පතුරවන්න ඕනේ. නමුත් අපි දෙන ආහාරයෙන් අපි දෙන දීමනාවෙන් මොකක් හරි වැඩි ඵලයක් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් එතන අපිට දැනෙන සතුට හා වටිනාකම වැඩි වෙනවනේ එතන. දැන් මම කලින් කිව්වේ අපි මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙකුට මුදලක් දීමයි මේ දියුණු වෙන්න මේ උත්සාහ කරන කෙනෙකුට මේ යමක් දීමයි අතර වෙනසක් තියෙනවනේ ඒක. ඒතකොට අන්න ඒ වගේ එතෙන්දී අපි වැඩියෙන් ඵල ලබන්න කියන හිතාගෙන ප්‍රනිධිය ප්‍රාර්ථනා කරගෙන දීම වෙනුවට අපි ඒ දීවනාවෙන් ලැබෙන ප්‍රයෝජනය කොච්චර වැඩිද කොච්චර අර්ථවත් ඵලවත් කෙනෙකුටද දුන්නේ කියන අර්ථයේ හිතලානේ එහෙම කියලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. අපි එනිසා අර සත්තු අපි හැම සතාටම අපි අනුකම්පා කරන්න ඕනේ. හැම සතෙක්ම මේ සබ්බේ සත්ත ආහාරට්ටි ටිකා කිව්වනේ සියලු සත්වයම ආහාරයෙන් යැපෙනවනේ. එහෙනම් සියලු සත්වයන්ටම අපි ආහාර දෙනකොට දෙන්න එපා නේද? ඒක දහමෙම කියලා තියෙනවනේ එහෙම. නිසා ආවර සතාගේ බඩගින්න විතරයි බඩගින්න අනිත් සතාගේ බඩගින්න නෙමෙයි කියලා අපිට වර්ග කරන්න බෑනේ. එහෙම කරාට ගන්න ඕනේ. නමුත් අර දීමනාවේ වටිනාකම ප්‍රබලකම වැඩි වෙනවා අර එයාගින් වෙන සේවයේ හරි මොකක් හරි දේ වැඩි වෙනකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් මේ තවත් එකක් තියෙනවා නේද මේ එක සැරයක බුදුහාමුදුරන්ට චෝදනාවක් කරනවා මේ ඔබ වහන්සේ හැමතිස්සෙම කියන්නේ මේ ඔයගේ සංඝයාට දෙන්න කියලා. ඒ අවස්ථාවේදී මම හිතන්නේ බුදුහාමුදුරුවෝ කියන මේ ඒක වැරදි චෝදනාවක් කියලා මේ මම කියලා දීලා තියෙන සත්‍යකට උනත් මේ දානයක් දුන්නොත් ඉස්සරහට මේ ජීවිත කියන්නේ 100කට වගේ ආයි ඒක මේකේ ප්‍රතිලාභයක් හම්බ වෙනවා කියලා. ඔව් ඔව්. ඔව් එහෙම චෝදනාවක් තියෙනවා නේද? දැන් ඔතනත් මෙහෙම එකක් තියෙනවා දැන් ඔය සංඝයාට දෙන්න කියන එකේ මෙහෙම එකක් තියෙනවා දැන් කමියුනිටි එකක් නේ මෙතන. ඒක සංඝයාට දෙනවා කිව්වහම මේ හැම දෙනාටම දෙනවා එකක්. එතකොට සංඝයා එක්කෙනෙකුට නෙමෙයිනේ. දැන් මේ ලෝකේ තියෙන දීමනාවල් අතර අදට පවා සමූහයකට අයිති වෙන ආකාරයේ තියෙන දීමනා ක්‍රමයනේ සංඝගත ක්‍රමේ. ඒතර ඒක අපි ස්වාමීන් වහන්සේලා ඉදිරියේ අපි ඒක දුන්නට අපි ඒක දෙනකොට අපි කියන්නේ මේක සියලු දෙනාටම තමයි මේ දෙන්නේ කියලා. ඒතර සියලු දෙනාට දෙනවා කියන අර්ථයක් තමයි එතන එන්නේ. ඒතර ඒ නිසා සමූහයකටයි හැම වෙලේම දෙන්නේ. දැන් බොහෝ දීමනාවල් යම් ලිමිටඩ් නේ යම් කිසි සීමිත පිරිසකටනේ දෙන්නේ. මේ සංවිධානයේට මේ අයට මේ කට්ටියට නම් වශයෙන් ඔහොමනේ දෙන්නේ. ඒතර මෙතෙන්දී දීමනාව මේ සියලු දෙනාටම. ඒතර පොදු අයිතියකටපත් කරන්නේ. Taman දෙන දේ පොදු අයිතියකටපත් කරනවා. ඒතර එහෙම වටිනාකමකුත් එතන තියෙනවා. කොහොමද බුදුදහමේ ඒ දීමනාව කියන එක අනික කොයි ආකාරයෙන් දීමනාවත් අගය කරනවනේ. ඉතින් පත් සරලුවක් හෝ දන් දී කියන ප්‍රකාශනනේ තියෙන්නේ. බතටයක් හරි මේ අනික් අයට දෙන්න විදිහට නේ අගය කරන්නේ. ඒ වගේම පුළුවන් තරම් අනික් අය පෝෂණය කරන්න, අනික් අයගේ දුක නිවන්න, අනික් අයගේ කුසගින්න නිවන්න,
අනික අය පහසුවටපත් කරන්න කියන චේතනාවක් සහිතවම යන්නේ. ඉතින් අර අපි අරන්ට අවසානට කතා කළේ මෛත්‍රී සහගත සිතකින් යුක්තව කටයුතු කරනවා කිව්වහම අර කෙරෝලදිම අර අපි ආයිත් අර දෙන කොතනක හරි ඉඳන් හැම කෙනාටම අපි දෙන්නේ මෛත්‍රී සහගත අදහසකින්නේ. ඒ අය පවතින්න ඕනේ, එයාට ජීවත් වෙන්න ඕනේ, ඒ අයට යැපෙන්න ඕනේ කියන අර්ථය පදනම් කරගෙනනේ. ඒ නිසා ඉතින් අර මෛත්‍රී සහගත චින්තාව කියන එක තමයි මෙතෙන්දී මේ බලවත් වෙන්නේ. එතකොට දැන් සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ මහා කරුණාව, මහා ප්‍රඥාව කියන දේවයිනේ සංකේතවත් වෙන්නේ. ඉතින් මෛත්‍රී සහගත සිතත් එක්ක තමයි මේ යම් සිතක වටිනාකම් ගොඩ නැගෙන්නේ. එහෙම සිතක් තියෙනකොට ඒක කෙනෙකුට උදව් කරන්න, උපකාර කරන්න, කාගේ හරි දුක වේදනාව දකින්න, එයාගේ අවශ්‍යතාවය හඳුනා ගන්න, එහෙමනේ අපි හැම වෙලේම මේක අගය කරන්නේ. ඒ නිසා මේ මට ලබා ගන්න, මගේ කොට වැඩි කරගන්න, මම පොහොසත් වෙන්න, මම ප්‍රසිද්ධ වෙන්න, මගේ වටිනාකම් කියන අර්ථයේ වෙනුවට තවත් කෙනෙකුට උදව්වක්, උපකාරයක්, පහසුවක්, සැනසීමක් ලැබේවිද නැද්ද කියන කාරණේ සැලකීමනේ මෙතන දැන් තියෙන්නේ. එතනනේ වටිනාකම් ගොඩනගන්නේ මිනිස් සිතක. එවනම් කාලය අවසන් වෙනවනේ. හොඳයි. එහෙනම් අපි දවසක් මොකද තව තියනවද කියන්න එහෙම? නෑනේ. හොඳයි. එහෙනම් අදත් අපි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු තවත් සූත්‍ර දේශනාවක් අපි අධ්‍යයනය කළේ, පරීක්ෂා කළේ. ඒවායේ ගැඹුර, ඒවායේ තියෙන වටිනාකම්, ඒවා අපේ ජීවිතයට සම්බන්ධ කරගනිමින් අපේ මනසේ හඳුනා ගැනීම ශේත්‍රයේ වටිනාකම් වැඩි කර ගනිමින් අපි මේ කටයුතු කරන්නේ. ඒ හැම දෙයක්ම අපේ නිවීම, සැනසීම පිණිස හේතු වෙන දේවල්. මේ හැම එකක්ම අපි සංවර්ධනය, තමන්ගේ මනස සංවර්ධනය වෙන අතර අනික් අයටත් කිසියම් ආකාරයක උදව්වක්, උපකාරයක් ලැබෙන විදිහට හැම විටම මේවා සංවිධානය කරගන්නේ. ඒ නිසා යහපත් වූ කටයුත්තක අපි සියලු දෙනාම කල්යාණ මිත්‍රයන් වශයෙන් එකට සම්බන්ධ වෙලා මේ සූත්‍ර අධ්‍යයන පන්ති අදත් ක්‍රියාත්මක කළේ. එයින් ලබන්නා වූ පුණ්‍යමය ඵලයන් අපි නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන්ටත්, අපි ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන්ටත්, ඔබටත්, ඔබේ පවුල්වල සියලු සමාජික සමාජිකාවන්ටත්, සියලු දෙනාටම සියලු යහපත, සිත සාන්තිය, ආයුරාරෝග්‍ය සම්පන්නිය පිණිස හේතු වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල ශක්තියින් එකාකාරවම හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.